තෙරුවන් සරණයි ආයිබෝවන්. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් 26 වෙනි දවසේ සාකච්ඡාව අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව Facebook පිටුව ඔස්සේ මේ සියලු සාකච්ඡාවන් අපි සිදු කරනු ලබන්නේ. මේ වෙද්දී ගොඩක් පාඩම් වල තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන් ආකාරය ගැන අපි අපේ නාලිකාව සහ පිටුව ඔස්සේ මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. ඔබට මේ සියලුම සාකච්ඡාවන් නැවත වතාවක් නැරඹීමේ හැකියාව තියෙනවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ. 10 වෙනි ශ්‍රේණී 16 වෙනි පාඩම බුදු සිරිතයි පරිසරයයි කියන පාඩම. බුදු සිරිතයි පරිසරයයි කියන පාඩම 16 වෙනි පාඩම 10 වෙනි ශ්‍රේණිය. මේ පාඩමට අදාළවත් විභාගයේදී තොරතුරු අපිට ලියන්නට වෙනවා. ඒ වගේම මේ පාඩමේ තියෙන තොරතුරු වලින් විභාගෙට ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඒ නිසා ඒ පාඩම ගැන අපිට අවබෝධයක් තියෙන්නට වෙනවා. ඊළඟට 11 ශ්‍රේණි 14 වෙනි පාඩම පරිසර හිතකාමී වෙමු කියන පාඩම. මේ පාඩම් දෙකම සම්බන්ධ කරගෙන තමයි අද දවසේදී අපි සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පළවෙනියටම පරිසර හිතකාමී වෙමු කියන පාඩම නෙවෙයි 10 ශ්‍රේණි බුදු සිරිතයි පරිසරයයි කියන පාඩමට අදාළ තොරතුරු සාකච්ඡා කරමු. ඇත්තටම මේ පාඩම ඉතාමත් වැදගත් වෙන පණිවිඩ රැසක් අපිට කියලා දෙන විෂයන් ගොඩකට වැදගත් වෙන තොරතුරු මේ පාඩමේදී අපිට කියලා දෙනවා. පරිසරය කියන එක අපි හැමෝටම ගොඩක් වැදගත් වෙන කාරණාවක්. බුදු සිරිතත් පරිසරයත් එක්ක අවස්ථා රාශියකදී සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ඉගෙන ගන්න පුළුවන් මේ පාඩමේදී. ඉතින් අපි පළවෙනියටම බලමු 2017 අවුරුද්දේ කොහොමද මේ පාඩමට අදාළව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. 2017 අවුරුද්දේ 3 වෙනි බහුවර්ණ ප්‍රශ්නයේ විදිහට ඉදිරිපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ 10 වන වස් කාලය ගත කළේ 10 වෙනි වස් කාලය ගත කළේ කොහෙද කියලා. බුදුරජාණන් වහන්සේ 10 වෙනි වස් කාලය ගත කළේ කොහෙද කියලා සඳහන් වෙනවා. මේ පාඩමේ බුදුරජාණන් වහන්සේ වස් කාලයන් ගත කරපු ස්ථාන රාශියක් ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඔව්. බුදුරජාණන් වහන්සේ ස්වභාවික පරිසරය ආශ්‍රිතව වස් විසූ ස්ථාන සමහරක් මෙසේය. පළමු වන වස් කාලය මුවන්ගේ අභය භූමියක් බවට පත්ව තිබූ බරණැස එසිපතන මිගදාය. දෙවන සහ තෙවන සහ සිව්වන දෙවනි තුන්වෙනි සහ හතරවෙනි වස් කාලයන් වලදී ලෙහණුන්ගේ අභය භූමියක පිහිටි වේළුවනාරාමයේ වැඩ වාසය කරලා තියෙනවා. උණගස් වලින් හැදිලා තිබුණු නිසා මේ ආරාමය වේළුවනාරාමයේ විදිහට හඳුන්වලා තියෙනවා. අපෙන් අහන්නේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ 10 වෙනි වස් කාලේ වැඩ හිටපු තැන. 5 වෙනි වස් කාලේ විශාලා මහනුවර කූටාගාර ලෙනේ. 6 වෙනි වස් කාලේ මකුල පර්වතයේ. 8 වන වස් කාලේ බේසකලා පර්වතයේ. 10 වන වස් කාලේ පාර්ලෙය වනයේහි වැඩවසමින් ඇතෙකුගේ හා වඳුරෙකුගේ උවටැන් ලැබීම. 10 වෙනි වස් කාලය පාර්ලෙය වනයේ වැඩවසමින් ඇතෙකුගේ හා වඳුරෙකුගේ උවටැන් ලැබීම. 13 වෙනි 18 වෙනි 19 වෙනි වස් කාලයන් චාලිය කියන පර්වතයේ වැඩ වාසය කිරීම කියලා සඳහන් වෙනවා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ පරිසරය සම්බන්ධ කරගෙන වස්වසන්නට යෙදුණු ස්ථාන ගැන මතකයක් ඔබට තියෙන්නට වෙනවා. විභාගයේදී ඒ සම්බන්ධයෙන් මතකයක් ඔබට තියෙන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ 10 වන වස් කාලය ගත කළේ කියලා සඳහන් වෙනකොට ඉක්මනින්ම අපිට තෝරා ගැනීමේ හැකියාව තියෙන්නට ඕන. මතකයේ තියෙන්නට ඕන. බරණැස ඉසිපතන මිගදායේ නෙවෙයි
බරණැස් ඉසිපතන මිගදායේ පළවෙනි වස් කාලයේ විශාල මහනුවර කෝටාගාර ශාලාවේ නෙවෙයි පාරිලෙය්‍ය වනයේ තමයි 10 වෙනි වස් කාලය ගත කරන්නේ. පාරිලෙය්‍ය වනයේ කියලා ඉක්මනින්ම තෝරා ගැනීමේ හැකියාව තියෙන්නට ඕන. ඊළඟට 4 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ උස්හඬින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවි යයි කියා තම සිසුන් නිස්සබ්ද කරනු ලැබුවේ. තමන්ගේ ශිෂ්‍ය පිරිස නිස්සබ්ද කරනවා. උස්හඬින් කතා කළොත් බුදුරජාණන් වහන්සේ වැඩම කරන එකක් නැහැ කියලා. සෝනදණ්ඩ බමුණා විසින්ය, පොට්ටපාද පිරිවැජියා විසින්ය, උපකාජීවකයා විසින්ය, සංජය පිරිවැජියා විසින්ය. මේ තොරතුර තියෙන්නේත් ඒ පාඩමට සම්බන්ධව 92 පිටුවේ මේ පාඩමට අදාළව 92 පිටුවේ 3 වෙනි පරිච්ඡේදයේ මෙහෙම සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තුරුලතාවන්හි ජල තලාවන්හි පිරිසිදු වාතෙහි ආරක්ෂාව තහවුරු වන ලෙස තම ජීවිතය ගත කිරීමෙන් නොනැවතුණහ. පරිසර දූෂණය වළක්වා ගැනීමෙන් සියලු සත්වයන්ගේ ජීවිත සුරක්ෂිත වන අයුරින් කටයුතු කිරීමට යොමු වූහ. අනවශ්‍ය ලෙස උස්හඬින් කතා කරන ප්‍රලාපයන්හි යෙදෙන මිනිසුන් සිටින තැන්වලට වැඩම කිරීම උන්වහන්සේ ප්‍රතික්ෂේප කළහ. තම සෙනසුන්වල එබඳු අමිහිරි ලෙස බස හසුරුවන පිරිස් අවවාද දී නිසිමකට ගනු ලැබූහ. පොට්ටපාද පිරිවැජියාගේ ආශ්‍රමයට බුදුරජාණන් වහන්සේ වැඩම කරන විට ඔහු සෙසු පිරිවැජියන් නිස්සබ්ද කරනු ලැබුවේ උස්හඬින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවියයි ප්‍රකාශ කරමිනි. එහෙනම් ඒ ප්‍රශ්නය සඳහා පිළිතුර ලැබෙනවා උස්හඬින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවි යයි කියා තම සිසුන් නිස්සබ්ද කරනු ලැබූ කෙනා කවුද? පොට්ටපාද පිරිවැජියා. 2019 වර්ෂයේ ප්‍රශ්නයක් තියෙනවා, බහුවර්ණ ප්‍රශ්නයක්. ආනන්දේනි, මේ රජගහ නුවර සිත් අලවන සුළුය. එසේම නිග්‍රෝධයේ සිත් කළුය. චෞර ප්‍රපාතයේ සිත් කළුය යනාදී ප්‍රකාශ තුලින් කියවෙන්නේ වස්විසු ස්ථාන පිළිබඳවයි, පාරිසරික සුන්දරත්වයේ ඇගීමට ලක් කළ ස්ථාන පිළිබඳවයි, සක්මන් කිරීම සඳහා භාවිත කළ ස්ථාන පිළිබඳවයි, සරාගී බව වඩන ස්ථාන පිළිබඳවයි. වස්විසු ස්ථාන පිළිබඳවයි, පාරිසරික සුන්දරත්වයේ ඇගීමට ලක් කළ ස්ථාන පිළිබඳවයි, සක්මන් කිරීම සඳහා භාවිත කළ ස්ථාන පිළිබඳවය, සරාගී බව වඩන ස්ථාන පිළිබඳවය. මොකක්ද නිවැරදි පිළිතුර? ආනන්දේනි, මේ රජගහ නුවර සිත් අලවන සුළුය. එසේම නිග්‍රෝධය සිත් කළුය, චෞර ප්‍රපාතය සිත් කළුය යනාදී ප්‍රකාශ තුලින් කියවෙන්නේ මොකක්ද? ඒ පාඩමට අදාළවමයි මේ කොටසත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක සඳහන් වෙන්නේ කියලා. ආනන්දේනි, මේ රජගහ නුවර සිත් අලවන සුළුය. එසේම නිග්‍රෝධයේ සිත් කළුය, චෞර ප්‍රපාතයේ සිත් කළුය, වේබාර පර්වත පාර්ශවෙහි වූ සප්තපර්ණී ගුහාවද සිත් කළුය, ඉසිගිලි පාර්ශවයේ කාලශිලාවද සිත් කළුය, සීත වනයෙහි වූ සප්ප සොණ්ඩික පබ්බාරයේද මනරම්‍ය, තපෝදාරාමයේද එබඳුමය. තවද කලන්දක නිවාප නම් වූ වේලු වනයත්, මද්ද කුච්චි නම් වූ මුව වනයත් සිත් ඇදගන්නා සුළුය. ඒ පරිද්දෙන්ම ආනන්දය ජීවකයන්ගේ අඹ වනයේද මනරම්‍ය. පරිසරයේ සොඳුරු බව ඇගීමට ලක් කරපු අවස්ථාවන් තමයි ඒ කියවෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට රමණීය ස්ථාන පිළිබඳව ඇගීමට ලක් කරලා තියෙනවා. එහෙනම් වස්විසු ස්ථාන පිළිබඳව දැක්වීම කියන පිළිතුර නෙවෙයි නිවැරදි. පාරිසරික සුන්දරත්වය ඇගීමට ලක් කළ ස්ථාන පිළිබඳව කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 9 වෙනි බහුවර්ණ ප්‍රශ්නයක් තියෙනවා.
බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ සුකරකත ලෙනෙහිදී දේශනා කළ සූත්‍ර ධර්මය වන්නේ. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ සූකරකත ලෙනෙහිදී දේශනා කළ සූත්‍ර දේශනාව වන්නේ අම්බට්ට සූත්‍රයයි, මහා සීහනාද සූත්‍රයයි, වේදනා පරිග්‍රහ සූත්‍රයයි, සෝනදණ්ඩ සූත්‍රයයි. මේ ප්‍රශ්නය යොමු වෙන්නෙත් මේ පාඩමට අදාළවයි. මේ පාඩමේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ස්වභාවික පරිසරයන්හි වස්වාසය කළ ආකාර, වස්වාසය කළ ස්ථාන සම්බන්ධව බුදුරජාණන් වහන්සේ වස්වෙසූ ස්ථාන ගැන සඳහන් වෙනවා. ඒ ස්ථාන මොනවද කියලා අපි බලමු. ස්වභාවික පරිසරය දම්සභා මණ්ඩප බවට පත්කරගත් අවස්ථා කිහිපයක්ම පොතේ සඳහන් වෙනවා. ඉසිපතනී මිකදායේදී පළමු දම් දෙසුම පැවැත්වීම, ගිජ්ජකූට පර්වතයේ සුකරකත ලෙනෙහි ඌරං හැරූ ලෙන කියන එක තමයි සුකරකත ලෙන කියලා කියන්නේ. වැඩවසන විට වේදනා පරිග්‍රහ සූත්‍රය දේශනා කිරීම. වේදනා පරිග්‍රහ සූත්‍රය තමයි දේශනා කරන්නේ ගිජ්ජකූටේ සූකරකත ලෙනෙහි වැඩ වෙසෙමින්. ඒ වගේම තවත් සූත්‍ර දේශනාවක් කිහිපයක් ගැන සඳහන් වෙනවා. ඉච්ඡානංගල වනයෙහි වැඩ සිටියේදී අම්බට සූත්‍රය දේශනා කිරීම. අචිරවතී නදී තීරයේ පිහිටි අඹවනයේදී තේවිච්ච සූත්‍රය දේශනා කිරීම කියන තොරතුරුත් සඳහන් වෙනවා. ඒ වගේම පාඩමේ විශාල තොරතුරු සංඛ්‍යාවක් සඳහන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ස්වභාවික ස්ථාන ධර්මසභා මණ්ඩප ධර්මයේ දේශනා කරන්නට ස්ථාන බවට පත් කරගත්ත තැන්. ඒ විදිහේ ප්‍රශ්න පහුගිය වර්ෂවලදී ලැබිලා තියෙනවා. ඉතින් 2018 අවුරුද්දේ දෙවනි කොටසේ දෙවනි ප්‍රශ්නයේ විදිහට කෙටි ප්‍රශ්න නෙවෙයි, දෙවනි ප්‍රශ්නයේ විදිහට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්නේ වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ස්වභාවික පරිසරය ආශ්‍රිතව වස්විසූ ස්ථාන දෙකක් නම් කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ ස්වභාවික පරිසරය ආශ්‍රිතව වස්විසූ ස්ථාන දෙකක් නම් කරන්නට කියලා. ඒකත් මේ පාඩමේ සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වුණොත් අපිට මෙන්න මේ කොටස් වලින් දෙකක් නම් කරන්නට වෙනවා. පළවෙනි වස් කාලයේ මුවන්ගේ අභය භූමියක් බවට පත්වෙච්ච බරණැස ඉසිපතන මිගදාය කියලා, එහෙම නැත්නම් දෙවන, තුන්වෙනි, හතරවෙනි වස් කාලයන් ලිහෙනුන්ගේ අභය භූමියක පිහිටි වේළුවනාරාමයේ වැඩ වාසය කිරීම හෝ, එහෙම නැත්නම් පස්වන වස් කාලයේ විශාල මහනුවර කූටාගාර ශාලාවේ කූටාගාර ලෙනෙහි වැඩවිසීම කියලා, එහෙම නැත්නම් 6 වෙනි වස් කාලයේ මකුල පර්වතයේ වැඩවිසීම, 8 වෙනි වස් කාලයේ බේසකලා පර්වතයේහි වැඩවිසීම, 10 වෙනි වස් කාලයේ පාර්ලිය වනයේහි වැඩවිසීම, 13 සහ 18 19 කියන වස් කාලයන් වලදී චාලිය පර්වතයේ වැඩවිසීම කියන පිළිතුරු වලින් දෙකක් තමයි සඳහන් කරන්නට කියන්නේ. ඒ වගේ අවස්ථාවකදී අපි පිළිතුරු දෙකක් සඳහන් කරන්නට කිව්වොත් පිළිතුරු දෙකයි සඳහන් කළ යුතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ස්වභාවික පරිසරය ආශ්‍රිතව වස්විසූ ස්ථාන දෙකක් නම් කරන්නට කියලා ඒ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා 2018 අවුරුද්දේ දෙවනි කොටසේ. බහුවර්ණ කොටසේ නෙවෙයි, දෙවනි කොටසේ දෙවනි ප්‍රශ්නයේ විදිහට. දෙවනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ එන්නේ කෙටි ප්‍රශ්න කිහිපයක්. ඒ කෙටි ප්‍රශ්නයෙන් අනතුරුව තියෙන්නේ දෙවනි ප්‍රශ්නය. දෙවනි ප්‍රශ්නයේ සාමාන්‍ය පෙළ විභාගයේදී කොටස් 3ක් වගේ තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ස්වභාවික පරිසරය ආශ්‍රිතව වස්විසූ ස්ථාන දෙකක් නම් කරන්නට කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේ පරිසරයේ සුන්දරත්වය අගය කළ ආකාරයේ කෙටියෙන් දක්වන්න. උන්වහන්සේ පරිසරයේ සුන්දරත්වය අගය කරපු අවස්ථාවන් අපිට ගෙනහැර දක්වන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ පරිසරය අගය කරපු අවස්ථාවන් අපිට දක්වන්නට පුළුවන්. පරිසරයේ සුන්දරත්වය ගැන සාකච්ඡා කරපු අවස්ථාවන්, ඒ වගේම පරිසරයේ සොඳුරු බව ඇගීමට ලක් කළ අවස්ථා
ගැන පැහැදිලි කිරීමක් කරන්නට කියලා කියන්නේ. අපි ටිකක් කියවලා බලමු. බුදුරජාණන් වහන්සේ පරිසරයේ සුන්දරත්වයේ විරාගීව වර්ණනා කළ අවස්ථා රැසක්ද ධර්ම ග්‍රන්ථවල දැක්වෙයි. උන්වහන්සේ නිතර ඇසුරු කළ රජගහනුවර හා ඒ අවට ස්ථාන කිහිපයක් හඳුන්වා දෙන්නේ මෙසේය. ආනන්දයෙනි, මේ රජගහනුවර සිත් අලවන සුළුය. එසේම නිග්‍රෝධයේ සිත් කළුය. චෞර ප්‍රපාතයේ සිත් කළුය. වේ බාර පර්වත පාර්ශවයෙහි වූ සප්තපර්ණී ගුහාද්වාරයේද සිත් කළුය. ඉස්කිලි පාර්ශවයේ කාලසිලාවද සිත් කළුය. සීත වනයෙහි වූ සප්පසොණ්ඩික පබ්බාරයේද මනරම්ය. තපෝදාරාමයේද එබඳුමය. තවද කලන්දක නිවාප නම් වූ වේලු වනයත් මද්ද කුච්චි නම් වූ මුව වනයත් සිත් ඇදගන්නා සුළුය. එපරිද්දෙන්ම ආනන්දය ජීවකයන්ගේ අඹෝයේ නැත මනරම්ය. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා තියෙනවා පරිසරය එහෙම නැත්නම් ස්වභාවික ස්ථාන ගැන. ඒ වගේම මේ තවත් අවස්ථාවක් තියෙනවා. විශාලා මහනුවර පිහිටි සුන්දර ස්ථානද වර්ණයට ලක් වූයේ මේ අයුරිනි. එහි වූ උදේන ගෝතමක සත්තම්බක සාරන්දද ආදී වශයෙන් චෛත්‍ය ස්ථාන ගණනාවක රමණීය බව පෙළ දහමේ දක්වා තිබේ. ඇතැම් විට සරාගී පුද්ගලයෝ මෙබඳු පරිසරයන් සුන්දරත්වය නොදනිති. මේ විස්තරයෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇගීමට ලක් කරපු ස්වභාවික ස්ථාන කිහිපයක්. උදේන චේතිය, ගෝතමක චේතිය, සත්තම්බක චේතිය, සාරන්දද චේතිය මේ කියන චේතිය ස්ථාන ඇගීමට ලක් කළා කියලා පරිනිබ්බාන සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. එහෙනම් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ස්වභාවික ස්ථාන ඇගීමට ලක් කරපු ආකාරය. බුදුරජාණන් වහන්සේ තුරුලතාවන්හි ජල තලාවන්හි පිරිසිදු වාතෙහි ආරක්ෂාව තහවුරු වන ලෙස තම ජීවිතය ගත කිරීමෙන් නැවතිලා පරිසරය දූෂණය වළක්වා ගනිමින් පරිසරය තුළ ශබ්දයෙන් පවා අපිරිසිදු භාවයට පත් කරන්නේ නැතිව ව්‍යාකූලත්වයට පත් කරන්නේ නැතිව ගත කරපු ආකාරයන් පිළිබඳව සඳහන් කරලා තියෙන හැටි පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. ඒ කොටස් වලින් අපිට පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් පිළිතුරක් ගොඩනගා ගන්නට. ඊළඟට පාරිසරික සම්පත් ආරක්ෂා කිරීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන මොනවාදැයි පැහැදිලි කරන්න. පාරිසරික සම්පත් ආරක්ෂා කිරීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන මොනවාදැයි සාකච්ඡා කරන්න කියන ප්‍රශ්නයක් තියෙනවා. පාරිසරික සම්පත් ආරක්ෂා කරගත්තට පස්සේ අපිට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. මොනවද අපිට පරිසරය ආරක්ෂා කළාම ලැබෙන දේවල්? අවට වාතය පිරිසිදුව ආරක්ෂා වෙනවා. ඒ වගේම ජල සම්පත ආරක්ෂා වෙනවා. ජල උල්පත් හිඳී යෑම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රශ්නයේදී ලකුණු ලැබෙන විදිහත් අපි බලමු. පළවෙනි ප්‍රශ්නයට ලකුණු ලැබෙනවා 2ක්. ලකුණු ලැබෙන්නේ 2යි. එහෙනම් මේ වගේ ප්‍රශ්නයකදී නම් කිරීමක් පමණක් ප්‍රමාණවත් වෙනවා. ලකුණු 2යි. ඊළඟට ලකුණු 3ක් ලැබෙන ප්‍රශ්නයක්. උන්වහන්සේ පරිසරයේ සුන්දරත්වය අගය කළ ආකාරය කෙටියෙන් දක්වන්නට කියන ප්‍රශ්නයේදී ලැබෙන්නේ ලකුණු 3යි. ලකුණු 3ක් ලැබෙනවා. ඊළඟට පාරිසරික සම්පත් ආරක්ෂා කිරීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන මොනවාද කියන ප්‍රශ්නයට ලකුණු 5ක් ලැබෙනවා. ලකුණු 5ක් ලැබෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්නයකදී අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඒ වගේම 11 ශ්‍රේණියේ පොතේදීත් පරිසරය හා සම්බන්ධ පරිසර හිතකාමී වෙමු කියන පාඩමේදීත් පරිසරයට හිතකාමීව වැඩ කිරීම තුළින් අපිට ලැබෙන ප්‍රයෝජන ගොඩක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට පරිසරයට හිතකාමීව කටයුතු කිරීම තුළින් ලැබෙන ප්‍රයෝජන අපිට පෙළගස්වන්නට පුළුවන්.
මේ ප්‍රශ්නයට සම්බන්ධව අපි බැලුවොත් 11 ශ්‍රේණියේ පාඩම 11 ශ්‍රේණියේ පාඩම ඒ පාඩමේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. රැකවරණය පරිසරයේ රැකවරණය ගැන පරිසරය ආරක්ෂා කිරීම ගැන අද ලෝකයේ මිනිස්සු සාකච්ඡා කරනවා, සම්මන්ත්‍රණ පවත්වනවා. මේ අතර බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයේ මිනිස්සු අතර පරිසරය ගැන හොඳම අවධානය යොමු කරපු කෙනා. මිනිසෙකුට විශාල ගසක් කැපීමට සුළු මොහොතයි ගත වෙලා යන්නේ. ඒ වගේ ගහක් හැදෙන්නට සෑහෙන කාලයක් ගත වෙනවා. ওই විදිහට දක්වනවා. ඒ වගේම පරිසරය ආරක්ෂා වීමත් එක්ක අපිට ජලය ලැබෙනවා. ජලය, පිරිසිදු ජලය, ඒ වගේම ජල උල්පත් ආරක්ෂා වෙන්නේ පරිසරය ආරක්ෂා වුණොත්. ඊළඟට වාතයේ පිරිසිදුව ඔක්සිජන් වායුව මිනිසුන්ට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සඳහා පරිසරය තුල පිරිසිදු වාතයක් තියෙන්නට ඕනේ. යන්ත්‍ර සූත්‍ර වලින් මේ වාතය අපිරිසිදු වෙන්නට පුළුවන්. ඒ වගේම තුරුලතා තුලින් බොහෝ දේවල් මිනිසුන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේගේ ආදර්ශය තුලත් උන්වහන්සේගේ උපත, ඒ වගේම සම්බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම කියන මේ සියල්ලක්මත් සිද්ධ වෙන්නේ පරිසරයත් එක්ක. ඒ වගේම අපිට ඒ විදිහේ නිර්මාණශීලී තොරතුරු මේ වගේ ප්‍රශ්නයකදී ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ලකුණු 5කට ගැලපෙන විදිහට පාරිසරික සම්පත් ආරක්ෂා කිරීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන මොනවද කියලා පැහැදිලි කරන්නට පුළුවන්. හොඳයි, ඊළඟට අපි බලමු 10 ශ්‍රේණියේ 16 පාඩම ඇසුරින් බුදුසිරිතයි පරිසරයයි කියන පාඩමට සම්බන්ධව අනුමාන බහුවර්ණ කෙටි ප්‍රශ්න කිහිපයක්. අජීව පරිසරයට අයත් සාධකයක් නොවන්නේ. අජීව පරිසරයට අයත් සාධකයක් නොවන්නේ. අජීවී පරිසරය සහ ජීවී පරිසරය සහ අජීවී පරිසරය කියන්නේ මොකක්ද කියලා 11 ශ්‍රේණියේ පාඩමේදීත් ඒ වගේම 10 ශ්‍රේණියේ පාඩමේදීත් මුලින්ම සාකච්ඡා කරලා තියෙනවා. 11 ශ්‍රේණියේ පාඩමේත් 10 ශ්‍රේණියේ පාඩමේත් ජීවී අජීවී පරිසරය ගැන සාකච්ඡා කරලා තියෙනවා මුලින්ම. ඔව්, මේ තියෙන්නේ 10 ශ්‍රේණියේ පාඩම. අප අවට ඇති වටපිටාව පරිසරයේ ලෙස හැඳින්වෙන බව ඔබ දන්නා කරුණකි. ඒ ප්‍රධාන වශයෙන් දෙආකාරයි: ජීව පරිසරය, අජීව පරිසරය කියලා. මේන් ජීව පරිසරයේ මිනිසා ඇතුළු සියලු සත්ව සමූහයාත් නොමැරුණු තුරුලතා ආදියත් ඇතුළත් වේ. ජීව පරිසරය කියන්නේ මොකක්ද කියලා මෙතන කියනවා. ජීව පරිසරයට මිනිසා ඇතුළු සියලු සත්ව සමූහයාවත් ඒ වගේම නොමැරුණු තුරුලතා හැම එකක්මත් ඇතුළත් ජීවී පරිසරයට. අජීව පරිසරයට අයත් වන්නේ වාතය, ජලය, හිරු එළිය, පස, කඳු, හෙල්, පර්වත ආදියයි. අන්නේ විදිහට තමයි විස්තර කරලා තියෙන්නේ. එහෙනම් අපි බලමු ප්‍රශ්නය මොකක්ද කියලා නැවත වතාවක්. අජීව පරිසරයට අයත් සාධකයක් නොවන්නේ. අජීව පරිසරයට අයත් වෙනවා කියලා මම කිව්වා. වාතය, ජලය, හිරු එළිය මේවා තුරුලතා ඇතුළත් වෙන්නේ ජීවී පරිසරයට. තුරුලතා ඇතුළත් වෙන්නේ ජීවී පරිසරයට. අපි නැවත වතාවක් පාඩමේ සඳහන් වෙන තොරතුරට අවධානය යොමු කරමු. ජීව පරිසරයට මිනිසා ඇතුළු සියලු සත්ව සමූහයාත් නොමැරුණු තුරුලතා ආදියත් ඇතුළත් වේ. අජීව පරිසරයට අයත් වන්නේ වාතය, ජලය, හිරු එළිය, පස, කඳු, හෙල්, පර්වත ආදියයි. අන්න එහෙමයි විස්තර කරලා තියෙන්නේ. හරි, ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නයටත් අවධානය යොමු කරමු. දෙවැනි බහුවර්ණ ප්‍රශ්නය අද දවසේ අනුමාන බහුවර්ණ ප්‍රශ්නය. සිදුහත් බෝසතාණන් වහන්සේ පරිසරයට හිතයිසීව කටයුතු කළ අවස්ථාවක් නොවන්නේ. සිදුහත් බෝසතාණන් වහන්සේ පරිසරයට හිතයිසීව කටයුතු කළ අවස්ථාවක් නොවන්නේ කියලායි සඳහන් වෙන්නේ. ලුම්බිනි සල්ලුවේනේ උපත ලැබීම, වප් මඟුල් දින දඹරුක් සෙවනේ බවුන් වැඩීම, ඇසතු බෝධි වෘක්ෂයට අනිමිස ලෝචනයෙන් කෘතගුණ සැලකීම, ඊයකින් විදින ලද හංසයෙකුට මරණයෙන් ගලවා සුවපත් කිරීම, ඊයකින් විදින ලද
හංසයෙකු මරණයෙන් ගලවා සුවපත් කිරීම. අපි නැවතත් ප්‍රශ්නය බලමු. සිදුහත් බෝසතාණන් වහන්සේ පරිසරයට හිතයිසීව කටයුතු කළ අවස්ථාවක් නොවන්නේ. ලුම්බිනි සල්ලුවේනේ උපත ලැබීම, වප්මගුල් දින දඹරුක් සෙවනේ බවුන් වැඩීම, ඇසතු බෝධි වෘක්ෂයට අනිමිස ලෝචනයෙන් කෘතගුණ සැලකීම, ඊයකින් විදින ලද හංසයෙකු මරණයෙන් ගලවා සුවපත් කිරීම. ප්‍රශ්නයේ සිදුහත් බෝසතාණන් වහන්සේ පරිසරයට හිතයිසීව කටයුතු කළ අවස්ථාවක් නොවන්නේ කියලා යහන්නේ. ලුම්බිනි සල්ලුවේනේ උපත ලැබූ අවස්ථාව පරිසර හිතයිසී අවස්ථාවක්. වප්මගුල් දින දඹරුක් සෙවනේ බවුන් වැඩීම ඒකත් නිවැරදි. ඇසතු බෝධි වෘක්ෂයට අනිමිස ලෝචනයෙන් කෘතගුණ සැලකීම ඒකින් වැඩිපුර කියවෙන්නේ අනිමිස ලෝචන පූජාවෙන් කියවෙන්නේ ජීවී අජීවී මොකක් නමුත් යමක් යම්කිසි විදිහේ උදව්වක් උපකාරයක් සිදු කළා නම් ඒ වෙනුවෙන් කළගුණ සැලකීම සිදු කළ යුතුයි කියන අදහස. ඊළඟට ඊයකින් විදින ලද හංසයෙකු මරණයෙන් ගලවා සුවපත් කිරීම කියන එක. තුන්වෙනි බහුවර්ණ ප්‍රශ්නය බලමු. සිදුහත් කුමරුන් විසින් බුද්ධත්වය සඳහා තෝරා ගන්නා ලද නේරංජනා නදී තීරය. නේරංජරා නදී තීරය හා ඒ අවට පරිසරයේ සුන්දරත්වය පිළිබඳව සඳහන් වන සූත්‍ර දේශනාව කුමක්ද? සිදුහත් කුමරුන් විසින් බුද්ධත්වය සඳහා තෝරා ගන්නා ලද නේරංජරා නදී තීරය හා ඒ අවට පරිසරයේ සුන්දරත්වය පිළිබඳව සඳහන් වෙන සූත්‍ර දේශනාව කුමක්ද කියලා යහන්නේ පාඩමේ සඳහන් වෙනවා. දම්සක් පැවතුම් සූත්‍රය, අරිය පරියේෂණ සූත්‍රය, මහා සීහනාද සූත්‍රය, සප්ත බොජ්ජංග සූත්‍රය කියලා. මම මුලින් කියලා දුන්නා ඒ සම්බන්ධව සඳහන් වෙන්නේ අරිය පරියේෂණ සූත්‍රයේ. සිදුහත් කුමරුන් විසින් බුද්ධත්වයේ සඳහා තෝරාගත්ත නේරංජරා නදී තීරය හා ඒ අවට පරිසරයේ සුන්දරත්වය ගැන කියවලා තියෙන සූත්‍රය තමයි අරිය පරියේෂණ සූත්‍ර දේශනාව. මේ භූමි භාගය ඉතා රමණීයයි. වන ලැබ ඉතාම ප්‍රසාද ජනකයි. මනාකොට ඇති සුදු වැලිතලා මැදින් ගලන නදියද සිත් සනසවන සුළුවේ. හාත්පස සොඳුරු ගමද වෙයි. බුදුරජාණන් වහන්සේ ඉහත අයුරින් වර්ණාත්මකව දක්වන්නේ අනුමා නදී තීරය පිළිබඳවයි, යමුනා නදී තීරය පිළිබඳවයි, අචරවතී නදී තීරය පිළිබඳවයි, නේරංජනා නදී තීරය පිළිබඳවයි, අනෝමා නදී තීරය පිළිබඳවයි, යමුනා නදී තීරය පිළිබඳවයි, අචරවතී නදී තීරය පිළිබඳවයි, නේරංජරා නදී තීරය පිළිබඳවයි. මොකක් ගැනද? මේ භූමි භාගය ඉතා රමණීයයි, වන ලැබ ඉතා ප්‍රසාද ජනකයි, මනාකොට ඇති සුදු වැලිතලා මැදින් ගලන නදියද සිත් සනසවන සුළුයි. මෙහෙම සඳහන් වෙන්නේ කොහෙද? අපි බලමු පාඩමේ සඳහන් වෙනවා මේ ගැන. මෙතන සඳහන් වෙනවා. සිදුහත් කුමරු ගිහිගේ හැර ගොස් කිං කුසල ගවේෂීව කටයුතු කළ කාල වකවානුවේදී දිවිගෙවූ මිනිස් වාසියෙන් තොර නිසංසල පරිසර පද්ධතීන් වල තමයි ගත කළේ කියලා සඳහන් කරලා අවසානයේ බුද්ධත්වයේ සඳහා තෝරා ගන්නා ලද නේරංජරා නදී තීරය ගැන අරිය පරියේෂණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙසේ සඳහන් කර ඇත. මහණෙනි, මම කුසලයේ නම් කුමක්දැයි සොයන සුළු වූයෙමි. මගද දනව්වෙහි පිළිවෙලින් සැරිසරන්නෙමි. උරුවේලෙහි සේනා නියම් ගම වෙත පැමිණියෙමි. එහි වූ සිත්කලු භූමි භාගයේද සිත් පහදවන සුළු ලැහැබද සුදු වැලිතලා මැදින් නිවී සැනසිල්ලේ ගලා බස්නා මහා තොටුපළින්ද යුත් මනරම් නේරංජරා නදියද එසේම හාත්පස වූ ගොදුරු ගමද දුටුයෙමි. මේ භූමි භාගය ඉතා රමණීයයි, වන ලැබ ඉතා ප්‍රසාද ජනකයි, මනාකොට ඇති සුදු වැලිතලා මැදින් ගලන නදිය සිත් සනසවන සුළුවේ. එහෙම සඳහන් කරන්නේ අරිය පරියේෂණ සූත්‍ර දේශනාවේදී. එහෙනම් පිළිතුර අරිය පරියේෂණ සූත්‍රයේදී සඳහන් කරන්නේ මොන ගංගාව ගැනද? නේරංජනා නදී තීරය ගැන. මෙතන සඳහන් වෙනවා නේරංජනා නදියද
එසේම හාත්පස වූ ගොදුරු ගමද දුටුයෙමි. නිරංජනා නදියයි ඒ අවට තියෙන ගොදුරු ගමයි දැකලා තමයි ඒ විදිහේ ප්‍රකාශයක් කරලා තියෙන්නේ බෝධිසත්වයන් වහන්සේ. කළගුණ සැලකිය යුත්තේ මිනිසා ඇතුළු සත්වයින්ට පමණක් නොව තමන්ට පිහිට වූ පරිසරයටද ගරු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්වා දුන්නේ. කළගුණ සැලකිය යුත්තේ මිනිසා ඇතුළු සත්වයින්ට පමණක් නෙවෙයි. ජීවි අජීවි පරිසරයේ ඕනෑම දෙයකට කළගුණ සැලකිය යුතුයි කියලා දක්වන්නේ අජපල් නුගරුක මුල සිට සුජාතා සිටුදියණියගේ කිරිපිණු දානය පිළිගැනීම ඒකද නැහැ. තම පාත්‍රයේ නිරංජනා ගඟේ පාකර හැරීම ඒකද? ඒකත් නෙවෙයි. දින 7ක් ඇසතු බෝධි වෘක්ෂයේ උදෙසා අනිමිස ලෝචන පූජාව පැවැත්වීම තුලින් තමයි ජීවි අජීවි කියන කවුරු මොනාන්සයෙන් තමන්ට යහපතක් සිදු වුණත් ඒ අංශ දෙකටම කළගුණ සැලකිය යුතුයි කියන ගැන්වීම කරන්නේ දින 7ක් ඇසතු බෝධි වෘක්ෂයේ දෙස අනිමිස ලෝචන පූජාව පවත්වලා. බුදුරජාණන් වහන්සේ පාර්ලිය වනයෙහි ඇතෙකුගේ හා වඳුරෙකුගේ උවටැන් ලැබමින් වැඩ සිටියේ. මොන වස් කාලයේදීද කියලා අපි ඉගෙන ගත්තා මුලින්. වස් කාලයන් වල ගත කරපු ස්ථාන 10 වන වස් කාලයේදී තමයි පාරිලෙය්‍යක වනයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ දෙවන තෙවන සහ සිව්වන වස් කාලයන් ගත කළේ. බුදුරජාණන් වහන්සේ දෙවන තෙවන සහ සිව්වන වස් කාලයන් ගත කළේ කොහෙද කියලා ඒත් පාඩමේ සඳහන් වෙලා තිබුණා. ඉතින් දෙවන තෙවන හා සිව්වන වස් කාලයන් ගත කළේ ලෙහෙනුන්ගේ අභය භූමියක පිහිටි වේළුවනාරාමේ තමයි වැඩ හිටියේ. ඒ වගේ බොහෝ ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දෙවන සහ තෙවන සිව්වන වස් කාලයන් ගත කළේ වේළුවනාරාමේ. සුදත්ත හෙවත් අනේපිඩු සිටුතුමා මුලින්ම බුදුරජාණන් වහන්සේ මුණ ගැසුනේ බුදුරජාණන් වහන්සේ කොහේ ඉඳලාද? සුදත්ත කියන සිටුවරයා මුණ ගැහුනේ කැප්පෙටියා ලැහැබක විවේක සුවයෙන් වැඩ සිටියදී නැහැ. බද්දවග්ගී කුමාරවරු මුණ ගැහෙන්නේ කැප්පෙටියා ලැහැබක විවේක සුවයෙන් වැඩ සිටින අවස්ථාවක. රජගහ නුවර සමීපයේ තල් වනයක වැඩ සිටියදී නැහැ. බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එන්නේ රජගහ නුවර සමීපයේ තල් වනයක වැඩ සිටියදී. රජගහ නුවර සීත වනයෙහි වැඩ සිටියදීය කියලා සඳහන් කරනවා. අනුපිය නම් අඹ වනයෙහි වැඩ සිටියදීය. මොකක්ද? අපි බලමු මේ තොරතුරු සඳහන් වෙන තැන. ඉහත දැක් වූ පරිදි වස්තුන් මාසය තුලද ධර්ම ප්‍රචාරක සේවාවේ නියැලෙද්දීද බුදුරජාණන් වහන්සේ විවේක ස්ථාන හා නේවාසික ස්ථාන බවට පත් වූයේ විවිධ පරිසර පද්ධතීන්ය. බද්දවග්ගී කුමාරවරුන්ට බුදුරජාණන් වහන්සේ මුණ ගැසුනේද බරණැස සිට උරුවේලාවට වඩින මාර්ගයේ පිහිටි කැප්පෙටියා ලැහැබක විවේක සුවයෙන් පසුවන විටය. බිම්බිසාර රජු බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණියේ රජගහ නුවර සමීපයේ තල්වනයක වැඩ සිටි අවස්ථාවකය. කිඹුල්වතට වැඩි කල්හි මුල් දිනවල උන්වහන්සේ වාසය කළේ නිග්‍රෝධ ශාක්‍ය කුමාරයා සතු උයනෙහිය. ශාක්‍ය කුමාරවරුන්ගේ පැවිද්ද සිදු වූයේ අනෝමා නදී තීරයේ අනුපිය අඹ වනයෙහි විවේකී සුවයෙන් ගත කරන විටය. සුදත්ත හෙවත් අනේපිඩු සිටුතුමා මුලින්ම බුදුරජාණන් වහන්සේ මුණ ගැසුනේ රජගහ නුවර සීත වනයෙහි වැඩ සිටියදීය. එහෙනම් නිවැරදි පිළිතුර අපිට තෝරගන්නට පුළුවන්. අහන්නේ මොකක්ද? සුදත්ත හෙවත් අනේපිඩු සිටුතුමා මුලින්ම බුදුරජාණන් වහන්සේ මුණ ගැසුනේ රජගහ නුවර සීත වනයෙහි වැඩ සිටි අවස්ථාවේ කියන පිළිතුර. 9 වෙනි බහුවර්ණ ප්‍රශ්නය අද දවසේ අපි මේ පාඩමට අදාළව සාකච්ඡා කරන බුදුරජාණන් වහන්සේ විසින් ලෙහෙනුන්ගේ අභය භූමියක් වූ කලන්දක නිවාප නම් ස්ථානයේදී දේශනා කරන ලද සූත්‍ර දේශනාව වන්නේ අම්බට සූත්‍රයේ, මහා මොග්ගල්ලාන සූත්‍රයේ, වේදනා පරිග්‍රහ සූත්‍රයේ, සින්සපා සූත්‍රයේ.
බුදුරජාණන් වහන්සේ විසින් ලෙහෙනුන්ගේ අපේ භූමියක් වූ කලන්දක නිවාප නම් ස්ථානයේදී දේශනා කළ සූත්‍ර දේශනාව. කලන්දක නිවාප නම් ස්ථානයේදී දේශනා කරන ලද සූත්‍ර දේශනාව ලෙහෙනුන්ගේ අභය භූමියක් වූ කලන්දක නිවාප නම් ස්ථානයේදී මහා මොග්ගල්ලාන සූත්‍ර දේශනාව දේශනා කිරීම. මොග්ගල්ලානත්තේර බොජ්ජංගය මොග්ගල්ලානත්තේර බොජ්ජංග සූත්‍ර දේශනාව දේශනා කරන්නේ ලෙහෙනුන්ගේ අභය භූමියක් වූ කලන්දක නිවාප නම් ස්ථානයේ වැඩ ඉඳලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කසීභාරද්වාජ සූත්‍රය දේශනා කරන ලද්දේ. ඇටේරියා වනයකදීය, කෙත්යායකදීය, මහේ ගංගා තීරයේදීය, ගග්ගරා පොකුණ සමීපයේදීය. බුදුරජාණන් වහන්සේ කසීභාරද්වාජ සූත්‍රය දේශනා කළේ කොහේ ඉඳලාද කියලායි අහන්නේ. අපි බලමු. කසීභාරද්වාජ සූත්‍රය දේශනා කරන්නේ ඇටේරියා වනයකදී සින්සපා සූත්‍රය දේශනා කිරීම, චම්පානුවර අසල ගග්ගරා පොකුණ සමීපයේදී සෝනදණ්ඩ සූත්‍රය දේශනා කිරීම, ජීව කම්බුවේනේදී සාමඤ්ඤඵල සූත්‍රය දේශනා කිරීම, මහී ගංගා තීරයේ අසල ගොදුරු සොඳුරු සවස් භාගයේදී දනිය ගෝපාල සූත්‍රය දේශනා කිරීම, කෙත්යායකදී කසීභාරද්වාජ සූත්‍රය දේශනා කිරීම. කෙත්යායකදී කසීභාරද්වාජ සූත්‍රය දේශනා කිරීම. බුදුරජාණන් වහන්සේ කසීභාරද්වාජ සූත්‍රය දේශනා කළේ කෙත්යායකදී. 11 වෙනි බහුවර්ණ ප්‍රශ්නය අද දවසේ සාකච්ඡා කරන අනුමාන 11 වෙනි ප්‍රශ්නේ. ඔව්. ඒ ප්‍රශ්නය තරමක් දිග ප්‍රශ්නයක් නිසා අපි ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරමු. 12 වෙනි ප්‍රශ්නය. මේ රජගහනුවර සිත් අලවන සුළුය. එසේම නිග්‍රෝධය සිත් කළුවේ වේබාර පර්වත පාර්ශවයෙහි වූ සප්තපර්ණී ගුහාව සිත් කළුවේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් රජගහනුවර හා ඒ අවට ස්ථාන කිහිපයක් විරාගී සිතින් වර්ණනා කරමින් ඉහත ප්‍රකාශයේ පැවසූයේ පස්වක මහණුන්ටය, සාරිපුත්ත හිමියන්ටය, ආනන්ද හිමියන්ටය, රජගහනුවර ගම්වැසියන්ටය, ආනන්ද හාමුදුරුවන්ට, ආනන්ද තෙරුන් වහන්සේට. බුදුරජාණන් වහන්සේගේ විරාගී සිතින් වර්ණයට ලක් වූ චෛත්‍ය ස්ථානයක් නොවන්නේ වර්ණනයට ලක් වූ ස්ථානයක් නොවන්නේ ගෝතමක චෛත්‍ය, සාංචි චෛත්‍ය, සාරන්දද චෛත්‍ය, සත්තම්බක චෛත්‍ය. මොකක්ද? සාංචි කියන චෛත්‍ය බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්වෙච්ච ස්ථානයක් නෙමෙයි. සාංචි කියන චෛත්‍ය ගෝතමක චෛත්‍ය, සාරන්දද චෛත්‍ය, සත්තම්බක චෛත්‍ය කියන චෛත්‍ය ස්ථාන සියල්ලක්ම බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වුණා. සිදුහත් කුමාර අවධියේදී හා බුද්ධත්වයට පත් වූවායින් පසුවද බුදුරජාණන් වහන්සේ පරිසර පද්ධතිය තුළ වසන සතුන්ගේ ජීවිත සුරක්ෂිත කළ අවස්ථා බොහෝමයකි. ඒ අතරට අයත් නොවන්නේ. සිදුහත් කුමාර අවධියේදී හා බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් බුදුරජාණන් වහන්සේ පරිසර පද්ධතිය තුළ වන සතුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට කටයුතු කරපු අවස්ථාවන් තියෙනවා. ඒ අවස්ථාවක නොවන අවස්ථාවක්. ළමුන් පිරිසකගේ හිරිහැරයට ලක්ව සිටි ගැරඬියෙකු ඉන් ගලවා ගැනීම. ඔව්, ඒක ප්‍රසිද්ධ සිදුවීමක්. බුදුරජාණන් වහන්සේ ගැරඬියෙකුට හිංසා කරමින් හිටපු ළමයි පිරිසක් එයින් මුදවා ගැනීම. එයින් බේරලා ඒ ගැරඬියාව බේරා ගැනීම. දෙව්දත් කුමරුන් විසින් ඊයකින් විදින ලද හංසයෙකු මරණයෙන් ගලවා ගැනීම. ඒකත් සඳහන් වෙනවා. පාරිලෙය්‍ය වනයේ ඇතා සහ වඳුරාගේ ජීවිත බේරා ගැනීම. එහෙම එකක් නැහැ. ඇතාගේ සහ වඳුරාගේ ජීවිත බේරා ගැනීම කියන එක එහෙම සඳහන් වෙන්නේ නැහැ. උදේන රජතුමාගේ භද්‍රවතිකා ඇතින්නට නැති වී ගිය උවටැන් නැවත ලබා ගැනීමට සැලැස්වීම. උදේන රජතුමාගේ භද්‍රවතිකා ඇතින්නට නැති වී ගිය උවටැන් නැවත ලබා ගැනීමට සැලැස්වීම කියන අවස්ථාවන්.
ඊළඟට පහත සඳහන් ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශයේ තෝරන්නට කියන ප්‍රශ්නය ලෝකයේ පරිසරයට හිතයිසීව කටයුතු කළ මිනිසුන් අතර ප්‍රමුඛත්වයේ හිමිවන්නේ බුදුරජාණන් වහන්සේටය. ඒක හරි. උස්හඬින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවි. යයි සිතා තම පිරිස නිශ්ශබ්ද කරනු ලැබේ සංජය පිරිවැජියාය. සංජය පිරිවැජියාය කියලා සඳහන් වෙනවා. ඔව්. පොට්ටපාද කියන පිරිවැජියා තමයි උස්හඬින් කතා කළොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවි කියලා ප්‍රකාශ කළේ. ස්වභාවික පරිසරයේ ආරක්ෂාව තහවුරු කිරීම මිහිතලයේම ආරක්ෂාව තහවුරු කිරීම කියන එක නිවැරදි. මිනිසා ඇතුළු සියලුම සතුන් හා තුරුලතා අයිතිවන්නේ ජීව පරිසරයට කියන පිළිතුරු වලින් නිවැරදි පිළිතුර විදිහට පිළිතුරු 3ක් සහ සංජය පිරිවැජියා විසිනි කියන මේ උස්හඬින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවි යයි සිතා තම පිරිස නිශ්ශබ්ද කරනු ලැබුවේ සංජය පිරිවැජියා විසිනි කියන පිළිතුර තමයි මෙතනදී අපිට තෝරගන්නට තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ පාඩමට සම්බන්ධව අනුමාන කෙටි ප්‍රශ්න කිහිපයක්. අනුමාන කෙටි ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ පරිසරයට මිතුරුව කටයුතු කළාසේම පරිසරයේ දුන් වහන්සේට මිතුරුව කළ අවස්ථා ලියන්න. බුදුරජාණන් වහන්සේ 6 වන සතිය මුචලින්ද විලාසල වැඩවසන විට ඇදහැළුණු වර්ෂාවෙන් ආරක්ෂාව සැලසීමට මුචලින්ද නාගරාජයා ඉදිරිපත් වීම. බුදුරජාණන් වහන්සේ ස්වභාවික පරිසර ආශ්‍රිතව වස්විසු ස්ථාන දෙකක් හා එම වස් කාලයන් ලියා දක්වන්න. මුවන්ගේ අභය භූමියක් වූ බරණැස ඉසිපතන මිගදාය පළමුවෙන වස් කාලයේ පාඩමෙන් සඳහන් වෙනවා. මකුල පර්වතය 6 වන වස් කාලයේ ඒ කියන පිළිතුරු අපිට ලබා දෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිහඬ බව අගය කරන ශාස්ත්‍රවරයෙකි. උදාහරණයක් දක්වන්න. දේවරම් වෙහෙරට වැඩම කළ භික්ෂූන් පිරිසක් මහා ශබ්ද නගමින් උස්හඬින් කතා කරන විට කවුලන්සේ ගෝසා නොකොට ආරාමයෙන් පිටව යන ලෙස අවවාද කිරීම. 4 වෙනි කෙටි ප්‍රශ්නයේ බුදුරජාණන් වහන්සේගේ පරිසර හිතකාමී බව ප්‍රකට කරන අවස්ථා දෙකක් ලියන්න. බොහෝ අවස්ථාවලදී ස්වභාවික පරිසරයේ ආශ්‍රිතව වස්විසීම ස්වභාවික පරිසරයේම දම්සභා මණ්ඩපය බවට පත් කර ගනිමින් බොහෝ අවස්ථාවල ධර්ම දේශනා කර තිබීම. බුදුරජාණන් වහන්සේ වස් සමාදන්ව වැඩවිසූ පර්වත ස්ථාන දෙකක් ලියන්න. මකුල පර්වතය, බේසකලා පර්වතය, චාලිය පර්වතය කියන ස්ථාන ඒ වගේ දෙකයි ලියන්නට ඕන. හොඳයි, ඒ වගේ ප්‍රශ්න අපිට ඉදිරිපත් වෙන්නට පුළුවන් ඒ පාඩම ඇසුරින්. ඊළඟට අපි බලමු අද දවසේදී 26 වෙනි සාකච්ඡාව තුළින් ඊළඟ පාඩමට අදාළව 11 ශ්‍රේණියේ 14 වෙනි පාඩම අනුමාන බහුවර්ණ සහ කෙටි ප්‍රශ්න කිහිපයක් ඊට පස්සේ අපි සාකච්ඡාව නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. ලෝක පරිසර දිනයේදී ඇත්තේ 11 ශ්‍රේණියේ 14 වෙනි පාඩම පරිසර හිතකාමී වෙමු කියන පාඩම. එතකොට මේ පාඩම ආරම්භ වෙන්නේ ලෝක පරිසර දිනය වෙනුවෙන් සංවිධානය කරපු වැඩසටහනක් හා සම්බන්ධ කරගෙන එහෙම ආරම්භ වෙන්නේ. ඒ නිසා අපි මේ දැනගත යුතු දැනගෙන සිටීම වැදගත් වෙන කාරණයක් නිසා මේකට ඇතුළත් කරලා තියෙන්නේ. ලෝක පරිසර දිනය මොකක්ද කියලා මාර්තු 22, ජූලි 15, මැයි 26, ජූනි 5 කියලා ලෝක පරිසර දිනය ජූනි මාසයේ 5 වෙනිදාට යෙදෙනවා. ජූනි මාසයේ 5 වෙනිදා. පහත සඳහන් ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය තෝරන්න. ජීවී පරිසරයේ පණ නැති වස්තුන්ගෙන් සමන්විතය. අජීවී පරිසරය පණ නැති වස්තුන්ගෙන් සමන්විතය. ඒක හරි. නොමැරුණ ගස්වැල් ආදියද ජීවී පරිසරයට අයත් වේ. ඒකත් හරි. නොමැරුණ ගස්වැල් ආදියද ජීවී පරිසරයට අයත් වේ. මේ කාරණය පාඩම් දෙකේම සාකච්ඡා කරලා තියෙනවා. 10 ශ්‍රේණී පාඩමේ සහ 11 ශ්‍රේණී පාඩමේ කතා කරලා තියෙනවා. පරිසරයේ ඇති සම්පත් අසීමිත වන අතර මිනිසාගේ අවශ්‍යතා සීමිතය. පරිසරයේ ඇති සම්පත් අසීමිත වන අතර මිනිසාගේ අවශ්‍යතා සීමිතය.
එතකොට මේක තමයි වැරදි පිළිතුර. පරිසරයේ ඇති සම්පත් සීමිත වන අතර මිනිසාගේ අවශ්‍යතා අසීමිතයි කියන අදහස. වැරදි ප්‍රකාශය මොකක්ද එහෙනම්? පරිසරයේ ඇති සම්පත් අසීමිත වන අතර මිනිසාගේ අවශ්‍යතා සීමිතයි කියන එක තමයි වැරදි. ඒක අනිත් පැත්ත වෙන්න ඕන. පරිසරයේ ඇති සම්පත් සීමිත වන අතර මිනිසාගේ අවශ්‍යතා අසීමිත වේ. අසීමිතය. මේක වැරදියට සටහන් කරලා තියෙන්නේ අපිව මුලා කරන්නට. අපි මේ වගේ ප්‍රශ්නයක් දැකපු ගමන් වැරදි එකකට පිළිතුරක් විදිහට තෝරගන්නවා. පරිසරයේ ඇති සම්පත් අසීමිත වන අතර මිනිසාගේ අවශ්‍යතා සීමිතයි. අපි කලබල වුණාට පස්සේ, හදිස්සි වුණාට පස්සේ මේ වගේ වැරදි පිළිතුරු තෝරගන්නවා. ජීව අජීව පරිසර දෙක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් යුතුව පවතී. ජීව පරිසරය අජීව පරිසරයටත්, අජීව පරිසරයට ජීව පරිසරයත් මනා සම්බන්ධතාවයක් තියෙනවා. ඒකත් නිවැරදි. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි භික්ෂුන් වහන්සේලා ජලය පානය කිරීමේදී උණු ජලයේ පමණක් පානය කළ යුතුය. ජලය පිරිත් කර පානය කළ යුතුය. පෙරහංකරකින් පෙරා පානය කළ යුතුය. අවේලාවේ ජලය පානය නොකළ යුතුය. මොකක්ද? උණු ජලයේ පමණක් පානය කළ යුතුය. බුදුරජාණන් වහන්සේ එහෙම පනවලා නැහැ. ජලයේ පිරිත් කර පානය කළ යුතුය. එහෙම කියලත් දේශනා කළත් නැහැ. පෙරහන් කඩකින් පෙරා පානය කළ යුතුය. එහෙම දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ. භික්ෂුන් වහන්සේලාට දේශනා කළා තියෙනවා ජලය පැන් පානය කිරීමේදී පෙරා පැන් වැළඳීම සිදු කළ යුතුයි කියලා. පෙරා පැන් වැළඳිය යුතුයි කියලා. ඊළඟට කවරෙකුට නම් දිවා රාත්‍රී පින් වැඩේද, කවරෙක් නම් සුගතියට යද්ද යනුවෙන් දෙවියෙක් විමසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදු හිමියන් දුන් පිළිතුර වන්නේ. අපි බලමු පාඩමේ සඳහන් වෙන විදිහට. පාඩමේ කොහොමද සඳහන් වෙන්නේ කියලා. දිනක් එක්තරා දේවතාවෙක් 11 ශ්‍රේණී පාඩම. දිනක් එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ප්‍රශ්නයක් ඇසුවේය. කවරෙකුට නම් දිවා රාත්‍රී පින් වැඩේද, කවරෙක් නම් සුගතියට යද්ද? එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙක් මල් පළතුරු උයන් වවන්නේද, ස්වභාවික වනාන්තර වවන්නේද, ඒ දඬු පාලම් පැන්හල් පොකුණු තනා දෙයිද, ඔවුනට දිවා රෑ පින් වැඩේ. දැහැමිව වසන සිල්වත් වූ ඔව්හු සුගතිගාමී වෙති. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පිළිතුර. එනම් කවරෙකු නම් දිවා රාත්‍රී පින් වැඩේද, කවරෙකුටද පින් වැඩෙන්නේ, කවරෙක් නම් සුගතියට යද්ද යනුවෙන් දෙවියෙක් විමසූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්නු පිළිතුර තම යුතුයකම් මැනවින් ඉටු කරන්න උන්ට දිවා රැයෙහි පින් වැඩෙන බවය. ඒක නෙවෙයි පිළිතුර. මල් පළතුරු උයන් වවන, ස්වභාවික වනාන්තර වවන, ඒ දඬු පාලම් පොකුණු ආදිය තනා දෙන පුද්ගලයන්ට දිවා රෑ පින් වැඩෙනවා කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. පරිසරයට ආදරය කරන්න උන්ට දිවා රැයෙහි පින් වැඩෙන බවය. ඒකත් නෙවෙයි. ගස් නොකපන තුරුලතා සුරකින අයට දිවා රැයෙහි පින් වැඩෙන බවය. මොකක්ද පිළිතුර? මල් පළතුරු උයන් වවන, ස්වභාවික වනාන්තර වවන, ඒ දඬු පාලම් පොකුණු ආදිය තනා දෙන පුද්ගලයෝ හැම දිනාටම දිවා රෑ පින් වැඩෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ ඒ දේවතාවාට පිළිතුර විදිහට ලබා දුන්නේ. බුදුරජාණන් වහන්සේ උපසපන් භික්ෂුන් වහන්සේලාට තනකොළ ගස පවා ආරක්ෂා කරන ලෙසට උපදෙස් ලබා දුන්නේ උපසම්පදා සීලෙහි වර්ධනය සඳහාය. භික්ෂුන් වහන්සේලාගේ මනා හික්මීම වර්ධනය කරවීම සඳහාය. තනකොළ ඊතා වටිනා ශාක වර්ගයක් වන නිසායි. පරිසරයේ ඇති වැදගත්කම නිසාය. මොකක්ද? බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තනකොළයක් ගසක් පවා ආරක්ෂා කරගන්න පනවන්නේ පරිසරයේ ඇති වැදගත්කම නිසා. පරිසරයේ වැදගත්කම නිසායි බුදුරජාණන් වහන්සේ තනකොළ ගහක්වත් විනාශ නොකළ යුතු බව භික්ෂුන් වහන්සේලාට පනවන්නේ. අනුමාන කෙටි ප්‍රශ්න කිහිපයකුත් බලලා අපි අද සාකච්ඡාව නිමා කරමු. පරිසරය යනු කුමක්ද? සරලව හඳුන්වන්න. පරිසරය කියන්නේ මොකක්ද කියලා සරලව හඳුන්වන්නට කියලා කියන්නේ. පාඩම් දෙකේම පරිසරය කියන්නේ මොකක්ද කියලා
සඳහන් වෙනවා. පාඩම් දෙකේම සඳහන් වෙන්නේ කොහොමද කියලා බලමු අපි. පරිසරය කියන්නේ මොකක්ද කියලා. පරිසරය යනු කුමක්ද? අප අවට ඇති වටපිටාව පරිසරය ලෙස සරලව හැඳින්විය හැකිය. ඒ ජීවී පරිසරය හා අජීවී පරිසරය ලෙස වර්ග කළ හැකිය. මිනිසා මෙන්ම සතා සිව්පාවන්ද පරිසර ජීවීහු වෙති. නොමැරුණ ගස්වැල් ආදියද ජීවී පරිසරයට අයත් වේ. ඒ අනුව සවිඥානික හෙවත් සිත් ඇති මිනිසා ඇතුළු සත්වයෝද අවිඥානික හෙවත් සිත් නැති ගස්වැල් ආදියද පරිසරයේ කොටස්කරුවෝ වෙති. අජීවී පරිසරයේ පණ නැති වස්තුන්ගෙන් සමන්විතය. හිරු සඳු අහස පොළොව කඳුහෙල් අව්ව වැස්ස සුළඟ ජලය ඊට අයත්ය. සත්වයා උපන් මොහොතේ ගන්නා හුස්ම ටික මෙන්ම පොඩි දරුවා නිදන තොටිල්ලත් පරිසරයේ කොටස්ය. අප මියගිය පසු දේහය මිහිදන් කරන්නේ පරිසරයේම කොටස් ලෙසිනි. ඔය විදිහට පරිසරය කියන්නේ මොකක්ද කියලා ජීවි අජීවී වශයෙන් වර්ග කරලා පරිසරය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් අපිට දක්වන්නට පුළුවන්. පරිසරය යනු කුමක්ද සරලව හඳුන්වන්නේ. අප අවට ඇති වටපිටාව. පරිසරයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම් ජීව පරිසරය, අජීව පරිසරය. වායු දූෂණය සිදුවන ආකාර දෙකක් ලියන්න. යන්ත්‍ර සූත්‍ර හා රථවාහන මගින් පිටවන දුම් නිසා, කැලෑ ගිනි තැබීම හා අපද්‍රව්‍ය ගිනි දැල්වීම නිසා, පරිසරයට මුදාහරින කැලි කසල නිසා. බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුදුවීම හා පිරිනිවන් පෑම යන විශේෂ අවස්ථා සිදු වූ පරිසර පද්ධතියන් පිළිවෙලින් ලියන්න. සිදුහත් කුමාරයාගේ උපත ලැබීම, ලුම්බිනි සල්ලුයන, බුද්ධත්වයට පත්වීම ඇසතු බෝරුකමුල, පිරිනිවන් පෑම උපවත්තන කියන සල්ලුයන. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ජලය පරිහරණය කිරීම පිළිබඳ පනවා ඇති විනය නීතියක් ලියා දක්වන්න. පරිහරණය කරන ජලයට කෙල ගැසීම, මල මූත්‍රා කිරීම, වමනය කිරීම ආදිය නොකළ යුතු බව එක විනය නීතියක්. පරිහරණය කරන ජලයට කෙල ගැසීම, මල මූත්‍රා කිරීම, වමනය කිරීම නොකළ යුතුයි කියන එක. ජලය පානය කිරීමේදී පෙරහංකරකින් පෙරා පානය කිරීම කියන එකත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පනවලා තියෙන විනය නීතියක්. පරිසරය සම්බන්ධව පනවලා තියෙන විනය නීතියක්. හොඳයි, අද දවසේදී අපි පාඩම් දෙකක් ඇසුරින් සාකච්ඡාවන් සිද්ධ කරන්නට යෙදුනේ. වැදගත් වෙන තොරතුරු ගොඩක්, අවධානය යොමු කළ යුතු කාරණාවන් ගොඩක් අපි මෙතනදී සාකච්ඡා කළා. එහෙනම් හෙට දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂය සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන සාකච්ඡාව 27 වෙනි දවසේ සාකච්ඡාව සිදු කරන්නට. එහෙමනම් හෙට දවසේදී පාඩම් කිහිපයක් ඇසුරින් මේ වගේ සාකච්ඡාවක් සිදු කරන්නට අපි අදහස් කරනවා. ඒ පාඩමින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අද දවසේදී සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවෙන් සමුගන්නවා. පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.